හරි අද වෙබ් ඩෙවලොප්මන්ට් සම්පූර්ණ වීඩියෝ එකක් කරනවා. සම්පූර්ණ වීඩියෝ එකක් කියන්නේ අපි වෙබ්සයිට් එකක් හදනවා. හදලා මේක හොස්ට් කරනවා. හොස්ට් කරලා ඒක ඩොමේන් එකක් කනෙක්ට් කරනවා. ඩොමේන් එක කනෙක්ට් කරන වැඩේ අපිට කරන්න පුළුවන් වේද කියන පොඩි ප්‍රශ්නයක් තියෙනවා අද දවසට. මොකද අද දවස ගත්තම මම සාමාන්‍යයෙන් ඩොමේන්ස් ගන්න වෙබ්සයිට් එක මේ වෙනකොට මේන්ටේනන්ස් පීරියඩ් එක තියෙන. ඒක නිසා ඒ සයිට් එක ඔන්ලයින් තිබ්බොත් අපි ඒකෙන් ඩොමේන් එකක් ගමු. එහෙම නැත්නම් ඩොමේන් එක ගන්න එක අරගෙන කනෙක්ට් කරන එක ඔයාලට මම පස්සේ වෙලාවක කියලා දෙන්නම්. රයිට්. අපි ගත්තා මේක ඉස්සරහ ෆෝල්ඩර් ස්ට්‍රක්චර් එක ගැන කතා කරනවා. ඊට පස්සේ අපි පාවිච්චි කරන සොෆ්ට්වෙයාර්ස් ගැන ඔයාලට ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙනවා. ඊට පස්සේ අපිට ඕන එන්වයරන්මන්ට් එක අපි සෙටප් කරගන්න ඕනේ. මොකද කෝඩින් කරද්දී එහෙම නැත්නම් වෙබ් ඩෙවලොප්මන්ට් කරද්දී ස්පෙෂලි අපිට විශේෂ එන්වයරන්මන්ට් එකක් ඕන. මොකද සමහරවිට සර්වර්ස් දානවා, සමහරවිට ඒ වගේ දේවල්. අපිට මොකද අපේ තියෙන page එක host කරගෙන අපිට බලන්න ඕනේ මොන වගේද මේක හැසිරෙන්නේ කියලා. ඊළඟට මම ඔයාලට පෙන්නනවා මේකේ සම්පූර්ණ overview එක. කියන්නේ අපි අන්තිමට හදලා ඉවර කරන්නේ අද දවසේ මොකද්ද හදන්නේ කියන එක ගැන පෙන්නනවා. ඒකට පාවිච්චි කරන libraries ගැන කතා කරනවා. ඊට පස්සේ කෝඩින් කරන්නේ කෝඩ් කරලා ඉවර වෙලා අපි ඒක host කරනවා. හොස්ට් කල්ලා ඩොමේන් එක අර කිව්වා වගේ කනෙක්ට් කරනවා. රයිට්. හරි. ඉස්සලම අබ්බලම අපි ෆෝල්ඩර් ස්ට්‍රක්චර් ගැන. ෆෝල්ඩර් ස්ට්‍රක්චර් ගැන මම කෝඩ් කියලා ෆෝල්ඩර් එකක් හදලා තියෙන මේන් ෆෝල්ඩර් එකක්. මේ ෆෝල්ඩර් එක ASCII CSS JS images කියලා ෆෝල්ඩර්ස් තුනක් හදලා තියෙනවා. images එක ASCII මගේ logo එක මම දාලා තියෙනවා. අපේ Coders Network logo එක. අනිත් ෆෝල්ඩර්ස් දෙක his. ඒ දෙක අස්සේ මොනවත් නැහැ. right. ඊට පස්සේ අපි කතා කරමු softwares ගැන. මොනවද පාවිච්චි කරන softwares කියලා. softwares ගත්තම අංක 1 Visual Studio Code කියන software එක අපි පාවිච්චි කරනවා. Visual Studio Code එකෙන් තමයි අපි කෝඩින් කරන්නේ. මේකම තෝරගන්න විශේෂ හේතුවක් තියෙනවා. මේකේ තියෙන extensions කියලා. මේ extensions වලින් අපේ නිකන් ආයි servers install කර ඔය වගේ දේවල් කරන්න නැතුව එකපාර අපේ වැඩේ කරගන්න පුළුවන්. ඉස්සරහටදී මම කියන්නම් කොහොමද කියලා. hosting වලට අපි GitHub pages කියන එක පාවිච්චි කරනවා. GitHub pages ඔයාලා කලින් පාවිච්චි කරලා නැත්නම් එහෙම නැත්නම් GitHub පාවිච්චි කරලා නැත්නම් GitHub desktop කියන එක download කරගන්න. මේ වගේ links ඔක්කොම මම YouTube එකේ description එකේ දානවා. GitHub desktop කියන application එක download කරලා install කරගන්න. මේක අපිට ඕන වෙන්නේ host කරන වෙලාවදී. ඊට පස්සේ අපි පාවිච්චි කරන libraries ගැන ගත්තොත් එහෙම Materialize CSS කියන library එක මම අද පාවිච්චි කරනවා. Materialize CSS කියන library එක පාවිච්චි කරලා අපිට පුළුවන් සාමාන්‍යයෙන් bootstrap වලින් කරන දේම කරන්න. ඒ වුණාට Materialize CSS ටිකක් modern. ඒ වගේ මේක Materialize theme එකක් follow කරන්නේ නමේ තියෙන විදිහටම. ඒ වගේ වාසි දෙක තුනක් තියෙනවා. JavaScript library එකක් විදිහට මම jQuery පාවිච්චි කරනවා. jQuery පාවිච්චි කරන්නේ අපිට preload එකක් හදාගන්න. preload එකක් කියන්නේ වෙබ්සයිට් එක load වෙන්න කලින් නිකන් loading bar එකක් හරි මොකක් හරි ඒ වගේ දෙයක් පෙන්වන්න පාවිච්චි කරන දේට preload එකක් කියනවා. ඒක හදාගන්න jQuery පාවිච්චි කරනවා. Google font site එකෙන් මම Ubuntu කියන font එක ගන්නවා. මේ font එක විශේෂ හේතුවක් නැහැ මේකම ගන්න. ඔයාලට ඕන එකක් ගන්න පුළුවන්. ඊනොට මම මේක ගන්නේ මම සාමාන්‍යයෙන් මේ font එකට personal preference එකක් තියෙනවා වගේ. right. ඊට පස්සේ අද හදන වෙබ්සයිට් එක ගත්තා. මේක වෙබ්සයිට් එකක් නෙමෙයි ස්ටැටික් පේජ් එකක්. ඉස්සලම ලෝඩ් අප් වෙද්දී මේ වගේ ප්‍රීලෝඩ් එකක් ඔයාලට පෙන්නනවා. ප්‍රීලෝඩ් එක තප්පර 3කට පස්සේ ඒ කියන්නේ පේජ් එක ලෝඩ් වෙලා තප්පර 3ක් දෙනවා. එයාට අවශ්‍ය දේවල් කරගන්න. ඊට පස්සේ මේ වගේ පොඩි සයිට් එකකට ලෝඩ් කරගන්නවා. නැවිගේෂන් බාර් එකක් තියෙනවා. උඩින් අපේ ලෝගෝ එකත් එක්ක පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් තියෙනවා. ඊට පස්සේ ෆූට් එක ගත්තා. ෆූට් කන්ටෙන්ට් එකයි. තව ලින්ක් දෙක තුනකුයි කොපිරයිට් එකයි. තවත් ලින්ක්ස් මොන හරි කියලා තියෙනවා. එච්චරයි. රයිට්. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඉස්සලම software setup කරගන්න ඉද්දි ඔයාලා open කරගන්න Visual Studio Code එක. Visual Studio Code එක open කරලා files open folder කියන එක select කරලා ඔයා ගන්න main folder එක select කරගන්න ඕන. ඊට පස්සේ folder එක ඇතුලේ තියෙන දේවල් ඔයාලට මෙතනින් පෙන්නනවා. මගේ CSS JavaScript කියලා folders දෙකක් තියෙනවා. ඒක අස්සේ මොනවද නැහැ. images එක අස්සේ මම කිව්වා වගේ logo එක තියෙනවා. එච්චරයි. මම එහෙම දෙයක් කරගන්න අපිට website එකක් හදන්න තියෙන්නේ. website එකක් හදනවා නම් අපේ main page එකේ index.html file එක. මෙතන උඩට ඔයා බැලුවොත් එහෙනම් මෙතන තියෙනවා new file new folder කියලා buttons දෙකක්. ඔය දෙක තමයි ගොඩක් වෙලාවට අපිට ඕන වෙන්නේ. ඊට කලින් ඔක්කොටම කලින් ඔයා මෙන්න මෙතන extensions tab එකට යන්න ඕන. එහෙම නැත්නම් control එක shift එක x button එක ඒබෝට පස්සේ extension tab එකට එනවා. මෙතනින් ඔයා විශේෂ extension දෙකක් install කරගන්න ඕන. අංක 1 live server extension එක. live server extension එකෙන් ඔයාට පුළුවන්
වෙනම සර්වර් එකක් හදලා සෙටප් කරලා එහෙම ඉතින් වද වෙන්නේ නැතුව කෙලින්ම එක බට්නයකින් සම්පූර්ණ ඔයා හදපු සයිට් එකම සර්ව් කරලා බලා ගන්න. ඒ මේක ලයිව් රීලෝඩ් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මොනවද කියලා අපි ඉස්සරහට කරනවා මම ඔයාලට කියන්නම් ඒවා. ඊළඟට ඔයා SCSS පාවිච්චි කරනවා. මම අද පාවිච්චි කරන්නේ SCSS. CSS එකට වඩා ටිකක් ලේසි. ටිකක් වෙනස්. තව ෆන්ක්ෂනල් ටිකක් තියෙනවා. SCSS පාවිච්චි කරනවා live SASS compiler කියන එක්ස්ටෙන්ෂන් එක වඩා ඕන වෙනවා. මේ එක්ස්ටෙන්ෂන්ස් බාර් එකට ආවට පස්සේ එක්ස්ටෙන්ෂන් බාර් එක සිලෙක්ට් කරලා ඉතින් ආවට පස්සේ නිකන් සර්ච් බටන් සිලෙක්ට් කරලා ඔයාලට මේ එක්ස්ටෙන්ෂන් සර්ච් කරගන්න පුළුවන්. සර්ච් කරලා අදාළ එක්ස්ටෙන්ෂන් එක සිලෙක්ට් කරලා පස්සේ ඉතින් ඔයාලට ඉන්ස්ටෝල් බටන් එක පෙන්නනවා. දැන් ඉන්ස්ටෝල් බටන් එක පෙන්නන්නේ නැහැ. මම ඉන්ස්ටෝල් කරලා තියෙන හින්දා දැන් මම වෙන මොකක් හරි එක්ස්ටෙන්ෂන් එකක් කියවුවා. දැන් Docker එකේ එක්ස්ටෙන්ෂන් එක තමයි ඔයාලගේ ඉන්ස්ටෝල් බටන් එක පෙන්නනවා. Docker ඕනේ අපිට. ඒක ගැන අපි ඉස්සරහට කතා කරමු. right. දැන් මෙතන ඉන්ස්ටෝල් කරලා පස්සේ disable uninstall කියලා බටන් දෙකක් පෙන්නනවා. ඒ කියන්නේ හරියට ඉන්ස්ටෝල් වෙලා. right. අපි අපේ ෆයිල් එකට. ඊට පස්සේ අංක 1 index.html ෆයිල් එක. new file බටන් සිලෙක්ට් කරලා index.html කියලා ගහුවා enter කරා. එතකොට ඔයාලට ෆයිල් එක අදාළ විදිහට එනවා. right. අපිට ඕන කරනවා basic template එක. මම template එක හදාගන්නවා emit abbreviations කියලා සිස්ටම් එකක් තියෙනවා මේ Visual Studio Code software එක ඇතුලේ. මට එකපාරක් exclamation mark එක දාලා enter කරාට පස්සේ මගේ basic code එක මේකට කියනවා boilerplate එක කියලා. මගේ boilerplate එක හම්බ වෙනවා. title එක මම අද දාගන්නම් code කියලා. නෑ day 1 කියලා දාන්න. හරි okay. දැන් මට මෙන්න මෙහෙම දේවල් දෙකක් ඕන වෙනවා. මට එක division එකක් ඕන වෙනවා. preload කියලා. මේක තමයි මගේ preload එකේ තියෙන div එක. මේ class එක preload. ඊට පස්සේ මම තව එකක් හදා ගන්නවා. මගේ අදාළ content එකට. මෙන්න මෙහෙමයි වෙන්නේ. ඉස්සෙල්ලම web page එක load වෙනකොට මම මෙන්න මේ preload එක ඇතුලේ තියෙන දේවල් ටික පෙන්නනවා. load වෙලා ඉවර වුණාට පස්සේ තප්පර 3ක් දෙනවා අදාළ JavaScript file එක run වෙලා ඕන දේවල් ටික කරගන්න. එතනින් පස්සේ මම මේක hide කරලා මේ division එක පෙන්නනවා. ඕක තමයි සරලවම වෙන්නේ. හරි. අපි බලමු libraries ගැන. අංක 1 materialize CSS library එක. මේකට අපිට CDN එකක් ඕන වෙනවා. CDN එක කියන්නේ content delivery network කියන එක short form එක. ඒ කියන්නේ සරලවම කිව්වොත් එහෙම ඉන්ටර්නෙට් එකේ තියෙන resource file එක අපිට link කරන්න පුළුවන්, අපිට පාවිච්චි කරන්න පුළුවන්. getting started කියන එක select කරාට පස්සේ ඔයාලට සාමාන්‍ය CDN එක මේ විදිහට බලා ගන්න පුළුවන්. මේකේ මම මේක සම්පූර්ණයෙන් copy කරගන්නවා. copy කරගෙන මගේ head tag එක අස්සට ඇවිල්ලා link එකට style sheet එක CSS ෆයිල් එක මෙතන ක්ලික් කරගෙන JavaScript ෆයිල් එක, ඒ කියන්නේ script tag එකේ තියෙන එක body එකේ අන්තිම තැනට උඩින් මේ වගේ දාගන්න. right. මට දැන් ඕන කරනවා තවත් CSS ෆයිල් එකකුයි JavaScript ෆයිල් එකකුයි මගේ codes ටික දාගන්න. CSS folder එකට මම අලුතෙන් add කරන ෆයිල් එක style.scss කියලා. පහලින් වලට වෙනවා ඔයා RSS extension එක SASS extension එක install කරා නම් watch SASS කියලා බටන් එකක් තියෙනවා. මේක select කරලා පස්සේ ඔයාගේ CSS folder එක ඇතුලේ තවත් ෆයිල් දෙකක් generate වෙනවා. මේක automatic. right. style.scss එක දැන් මගේ HTML ෆයිල් එක link කරනකොට කොහොමද කරන්නේ? ඔය විදිහට මම link කරගන්නවා. කොහොමද? link tag එකේ rel කියන property එක style sheet එකට දීලා href එක අදාළ directory එකට දෙනවා. මගේ directory css file folder එකේ style.css කියන ෆයිල් එක. SCSS files එහෙම නැත්නම් SASS file browser එකකට process කරන්න බෑ. ඒක නිසා ඔයා CSS විදියට convert කරගන්න ඕනේ. මේක තමයි අපේ extension එක ඕනේ වෙන්නේ. right. ඊළඟට මට තව JavaScript file එකක් ඕනේ. කොහොමද ගන්නේ? JavaScript folder එකට දානකොට වඩා මට තව වැඩක් මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. Visual Studio Code එක මට මේ වගේ දෙයක් කරන්න පුළුවන්. මම දැන් මෙතන directory දීලා තියෙනවා. ඒ වුණාට මේ ෆයිල් එක මෙතන නැහැ නේ. control එකත් එක්ක මම මේ click කරාට පස්සේ මෙහෙම ෆයිල් එකක් නැහැ කියලා මට පෙන්නනවා. create file button එක ගිහුවම අදාළ directory අදාළ විදිහට ෆයිල් එකක් හැදෙනවා. lazy වැඩක්, පොඩි shortcut එකක්. right. අපි දැන් බලමු කොහොමද content එක දාන්නේ කියලා. මගේ style sheet එක මම දාගෙන තියෙන්නේ. ඒ වගේම මට ඕනි ගාව දෙයක් ඊළඟ library jQuery. jQuery එකට ගිහිල්ලා මෙයාලගේ download එකට යන්න.
CDN එකක් විදිහට ගන්න තියෙනවනේ සෑහෙන හොඳයි. යාගේ CDN කොතෙන්ද තියෙන්නේ කියලා ඉස්ලාමට හොයාගන්න වෙනවා. නෑ කවන්නේ. Google search එකක් දානවා. jQuery CDN එක. මේ යන්නේ අපි හිටපු සයිට් එකකටම තමයි යනවනේ මට විශේෂයෙන් හොයාගන්න බැරි නිසා සර්ච් කරලා වෙනම ඒ විදිහට CDN එක ගන්නවා. jQuery CDN එක. මිනිෆයිඩ් එකක් සාමාන්‍යයෙන් ගන්න. මෙතන දැන් ඔයාලා බැලුවොත් එහෙම versions ටික පේනවා. jQuery 1 2 3 version 3 ඒකේ uncompressed, minified, slim minified කියලා වර්ග හතරක් තියෙනවා. uncompressed කියන්නේ මේකේ raw code එක සම්පූර්ණ code එක ඔයාලට code එක බලන්න පුළුවන්. minified කියන්නේ මේ code එක පොඩි කරලා තියෙන. ඒ කියන්නේ spaces අයින් කරලා, comments අයින් කරලා ඒ වගේ දේවල්. මේක කියවන්න හරි අමාරුයි. කියවන්න බැරි නෑ පුළුවන්. ඒ වුණාට අමාරුයි. ඒ වුණාට වෙබ්සයිට් එකකට මේක load කරගන්න එක සෑහෙන lazy. minified එක සාමාන්‍ය size එක පොඩි. ඒක නිසා size එක පොඩි කියන්නේ ඉතින් ඉක්මනට load වෙනවානේ. ඒක නිසා script file එක select කරලා පස්සේ මෙතන copy button එක copy කරගන්න පුළුවන්. මගේ code එකේ script එක මගේ ඒ කියන්නේ මම personal script එක app.js file එකට උඩින් මම මේක link කරගන්නවා මේ විදිහට. මගේ personal file එක තමයි අන්තිමටම තියෙන්න ඕනේ. එතකොට මේවා ඔක්කොම override කරන්න පුළුවන් මේ file එකට. එහෙනම් නැත්නම් ඉස්සරහට issues එන්න පුළුවන්. right. දැන් අපි බලමු කොහොමද අපි preload එක හදාගන්නේ කියලා. මම preload එක මෙන්න මේ විදිහට හදනවා. අපි ඔරිජිනල් ෆයිල් එක බලමු අපි කොහොමද හදන්න ඕනේ කියලා. preload එක එන්න ඕන. මගේ මෙන්න මේක. ඊට පස්සේ loading animation එක යටින් loading කියලා වැටෙනවා. right. නම දාද්දි වැඩි අමාරු නෑ සරලයි. ඒකේ image එකක් නෙවෙයි මම h1 tag එකකින් මෙන්න මේ විදිහට දාගන්නවා. preload එකට h1 tag එකකින් span එකක් දෙනවා රතු පාට. මේක style tag එකකින් color එක red දෙනවා. ඇතුළේ තියෙන්නේ පොඩි bracket එකක්. ඊට පස්සේ span එක ඉවර කරලා මම cmss කියලා logo එක type කරගන්නවා. ඊට පස්සේ තව span එකක් දීලා අර bracket එක close කරගන්නවා. right. h1 tag එක මෙතනින් ඉවරයි. ඊළඟට මට ඕන වෙනවා preload එක. preload එක ගන්නේ මම materialize css එකෙන්. මේකේ preloaders වෙනම තියෙනවා. මේක search bar එකක් තියෙනවා. search bar එකෙන් search කරලා ගන්න පුළුවන්. linears තියෙනවා, circular තියෙනවා. දෙවෙනිට තියෙන preload එකේ code එක මම සම්පූර්ණයෙන් copy කරගන්නවා. okay. paste කරගන්නවා. ඊට පස්සේ පොඩි loading කියලා animation එක මේ loading කියලා අටින් වැටෙන්න ඕනේ. right. ඒකට මම මෙහෙම දෙයක් කරගන්නවා. circular මේක ඉවර වෙන තැන line break එකක් දීලා සාමාන්‍ය emet එකක් විදිහට මම දානවා loading කියලා. right. ඔච්චරයි. දැන් මේක host කරගන්න ඕනේ. කොහොමද කරන්නේ? සරල වැඩක් තියෙනවා. ඔයාට ආයේ servers download කර නැහින්න ඕනේ නැහැ. index.html file එක right click කරා මෙතන තියෙන open with live server කියලා. button එක select කරලා පස්සේ ඔයාලා මෙතනින් starting කියලා පොඩි එකක් වැටලා port කියලා මෙන්න මේ විදිහට වැටේ. ඔයාගේ default browser එකෙන් මේ විදිහට open වෙනවා ඔයා හදපු site එක. මේක වැඩ කරන්නේ JavaScript වලට විතරයි. JavaScript HTML තියෙන විකට විතරයි. PHP වගේ දෙයක් ඔයා මේවා කරනවා නම් හදනවා නම් ඒකට වඩා වෙනම server එකක් දාගන්න වෙනවා. modern web development වලදී අපි HTML JavaScript කියන එක පාවිච්චි කරන හින්දා තමයි මේක මෙහෙම තියෙන්නේ. right. මට මේක ගන්න ඕන page එකේ මැදට. මේක තියෙන page එකේ මැදනේ. කොහොමද කරන්නේ? page එකේ මැදට ගන්නවා නම් මම මේ වගේ වැඩක් කරනවා. මගේ style.html එකට ගිහිල්ලා style.css ෆයිල් එකට ගිහිල්ලා body tag එක අස්සේ මගේ තියෙන preload කියලානේ preload මම මේකට flex display එකක් දී ගන්නවා. display type එක flex. right. ඊළඟ flex direction එක හරි. මේකෙන් මොකක්ද වෙන්නේ? අපි දාන එලිමන්ට් එකින් එකට පහළට පෙළගස්වන එක තමයි මේකෙන් කරන්නේ. මට ඊට පස්සේ මේ දේවල් ටික සෙන්ටර් කරන්න ඕන. ඒකට තියෙනවා align items center. ඊළඟට මේක දැන් ඔයාලට බැලුවොත් එහෙනම් පේනවා තියෙන්නේ page එකේ උඩින්. මට මේක page එකේ මැදට ගන්න ඕන. මම ඒක නිසා මෙන්න මේ tag එහෙම නැත්තම් මම කියනවා මේ සම්පූර්ණ preload එකට උඩින් padding එකක් දී ගන්නවා.
පැඩින් ටොප් එකක් තොට උඩට විතරයි පැඩින්න එකෙන්නේ විශල් හයිට්ටෙන් 120ට ඔයාල මේ එලිමන්ස් පාච්චි කල නැත්තම් විස්සයි වH කියන්න සම්පූර්ණ හයිට් එකෙන් උඩින යට තියෙන සම්පූර්ණ හයිට් එකෙන් 120 ඕක තමයි කියන්න සරලවම තකොට රයි සාමාන්‍ය මැදර වෙලා තියෙනවා 20ක් නෑ සාමාන්‍ය 30ක් විතර වෙනවා එතකොට ඒකතරම් බැලන්ස් රයි දැන් හරි ප්‍රීලෝඩ් එක හරි දැන් ප්‍රීලෝඩ් එක කොහොමද අයින් කරන්නේ මේකට අපි jQuery පාවිච්චි කරනවා jQuery පාවිච්චි කරන එක හරි ලේසි මේක සමහරු හිතන jQuery කියන්න හරි අමාරුයි කියලා නෑ ලේසි jQuery එකක් පාවිච්චි කරන්න මගේ app.js ෆයිල් එකට එනවා JavaScript ෆයිල් එකේ තමයි jQuery run කරන්න පුළුවන් ඩොලර් මාක් එකක් දීලා වරහන් දෙකක් දාගන්න මේක ASCII අපි select එකක් දාන්න ඕන මගේ document එක මම ඉස්සෙල්ලාම select කරගන්නවා ඇයි මට ඉස්සෙල්ලාම document එක ඔක්කොම ටික load කරලා ඉවරද කියලා බලා ගන්න ඕන එහෙම නැත්නම් මොකද සමහරට page එකේ images එහෙම load වෙවි තියෙන්න පුළුවන් අපි page එක open කරන වෙලාවට ඒ නිසා මේක මේ ready event එක දුන්නාට පස්සේ මේ event එක run වෙන්නේ page එක සම්පූර්ණයෙන් load වෙලා ඉවර වුණාට පස්සේ ඊට පස්සේ මේක ඇතුලේ මම function එකක් දෙනවා set interval කියලා ඒක ඇතුලේ මම තව ෆන්ක්ෂන් එකක් හදනවා මේ ෆන්ක්ෂන් එක ඩමි ෆන්ක්ෂන් එකක් ඒ කියන්නේ මේක කෙලින්ම කෝල් වෙනවා කමාවක් දීලා මිලිසෙකන්ඩ් 3000 ඒ කියන්නේ තප්පර 3ක ඩිලේ එකක් දෙනවා රයිට් මේක ඇතුලේ මම මෙන්න මෙහෙම දෙයක් කරනවා ඩොලර් මාක් එකක් දීලා මම සිලෙක්ට් කරගන්නවා මගේ ප්‍රීලෝඩ් එක කොහොමද ඩොට් ප්‍රීලෝඩ් කියන්නේ මේකට CSS සිලෙක්ටර්ස් විදිහට තමයි වැඩ කරන්නේ උඩුකමාදයක් අස්සේ CSS සිලෙක්ටර් දීලා මේක fade out කියලා ෆන්ක්ෂන් එකක් තියෙනවා අපේ මේ මොනවාද jQuery වල මිලිසෙකන්ඩ් 500කට fade out වෙන්න set up කරනවා right ඊළඟට මම මේකෙම තව කොපියක් ගන්නවා මේකේ මේ content කියලා මේක capital simple මාරු වෙන්න බැහැ නෑ ඔක්කොම simple capital simple මාරුනොත් මේක වැඩ කරන්නේ නැහැ. fade out නෙවෙයි මේක fade in. හරි. දැන් මේ මොකද්ද කරන්නේ? මගේ document එක සම්පූර්ණයෙන් load වෙලා ඉවරනාට පස්සේ interval එකක් දෙනවා. ඒක ඇතුලේ dummy function එකක් run වෙනවා තප්පර 3කට පස්සේ කොහොමද preload එක hide කරලා main content එක show කරනවා. මෙන්න මෙච්චරයි කරන්නේ. සම්පූර්ණ අපේ content එක පෙන්නලා preload එක hide කරනවා. right okay. JavaScript වලට අපිට එච්චරයි ඕන වෙන්නේ. බලමු මේක වැඩ කරනවා කියලා. අපි CDN කෙනෙක් ගන්න right. ලෝඩ් වෙනවා තප්පර 3කට පස්සේ මේක නැති වෙලා යන්න ඕනේ රයිට් ඊමෙලෙන් වැඩ කරනවා ප්‍රීලෝඩ් අනිත් එක අපේ මේන් කන්ටෙන්ට් එක ලෝඩ් කරන්නේ නැද්ද කියලා අපිට බලා ගන්න විදිහක් නැහැ අපි මුකුත් එක දාලා නැති නිසා හරි අපි මෙන්න මෙහෙම දෙයක් කරමු අපි මේක නැවිගේෂන් බාර් එකක් දා ගන්නවා මේන් කන්ටෙන්ට් එක ඉස්සෙල්ලා මොකද හැමදේටම නැවිගේෂන් බාර් එකක් තියෙන්න බෑ නැවිගේෂන් බාර් එකක් ගන්න ඔයාලට පුළුවන් ඔයාගේ materialize CSS එක ගිහලා නැවිගේෂන් බාර්ස් එක සර්ච් කරන්න ඇයි මම මේක මෙහෙම කරන්නේ මට ඔක්කොම අතින් ටයිප් කරන්න පුළුවන් ඒ වුණාට ඉතින් අඩු තියදී අත පුච්ච ගන්න ඕනේ නැහැ ඔක්කොම දේවල් ටික සාමාන්‍යයෙන් අපිට ගන්න පුළුවන් කෝඩ්ස් බහුතරයක් මේකේ තියෙනවා. ඒක නිසා නියමයි කෝඩ් එක මෙහෙම කොපි කරලා අනිත් පැත්තට පේස්ට් කරන්න පුළුවන්. මම කලින් ලියාගත්ත කෝඩ් එකක් තියෙනවා මේකේ නැවිගේෂන් බාර් එකට. මේ කෝඩ් එකම තමයි හැබැයි චුට්ටක් වෙනස්. ඒක අරගෙන මම පේස්ට් කරගන්න උතනින්. නැවිගේෂන් කියලා මම කමෙන්ට් එකක් දීලා nav ටැග්ගේ නැවිගේෂන් එක පටන්ගෙන ක්ලාස් එකක් දෙනවා නැවිගේෂන් රැපර් කියලා. ඇයි මෙහෙම දෙන්නේ? ඔයාලට පේනවා මේක නැවිගේෂන් එක නැවිගේෂන් රැපර් ඊට පස්සේ බ්‍රෑන්ඩ් ලෝගෝ එක ඊට පස්සේ ඔයාගේ ලිස්ට් එකක් විදියට ඔයාගේ ඔක්කොම ලින්ක්ස් ටික. මේක බලන්න මේක right align navigation system එකක්. එහෙම නැත්නම් left align තියෙනවා, center align තියෙනවා. ඔයාට මේ විදිහට මේකේ තියෙන ඕනම එකක් අරගෙන කෝඩ් එක චුට්ටක් වෙනස් කරන්න පුළුවන්. මම මේක වෙනස් කරලා තියෙන්නේ හොඳට බැලුවොත් එහෙම මෙතන තියෙන කෝඩ් එක මම වෙනස් කරලා තියෙනවා මගේ ලෝගෝ එක දාගෙන තියෙනවා. මෙන්න මේ ලින්ක්ස් ටික මම වෙනස් කරලා තියෙනවා. ඒකත් මේ ඒක ඇතුළේ තියෙන එකයි. මෙන්න මෙතන ලින්ක් වෙන කොටසයි. එතකොට කෝඩ් එකට ආවම කෝඩ් එක තියෙනවා. කොහොමද තියෙන්නේ? div තියෙනවා. සාමාන්‍ය විදිහට අරකම කොපි කරලා මම මෙතන ලෝගෝ එක ඇතුළේ සම්පූර්ණයෙන් මගේ රතු පාට බ්‍රැකට්ස් දෙකත් එක්ක එන කෑල්ල දාගෙන තියෙනවා. ඊට පස්සේ ලින්ක් එක වෙනස් කරලා තියෙනවා about us එකයි contact us එකයි දාලා ඒක මම මොකද ලින්ක් කරලා නැහැ. ඒකට hashtag එකක් දාලා තියෙනවා. ඒතකොට මොකටද යන්නේ? අපි බලමු කොහොමද මේක පේන්නේ කියලා. දැන් අපේ day 1 කියන එකට ගියාට පස්සේ මේක රෝස පාට නේ තියෙන්නේ. පාට වෙනස් කරන්න ඕන. දැන් මේ වගේ එකක් ගත්තම අපි සාමාන්‍යයෙන් මොන වගේ දෙයක්ද මොන වගේ කොහොම පාටද දාන්නේ කියන එක දන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. ඒක නිසා මෙන්න මේ වගේ දෙයක් අපිට කරන්න පුළුවන්. අදාළ තැන right click කරලා තියෙනවා inspect කියලා බටන් එකක්. මේක
මොම පච මක්සොට් ඒජ කෝම එකටත් මෙහම තමයි ෆයෆොක්ස් එකෙත් මේකම තියෙන ඉන්ස්පෙක්ටඩමට එක ඕපන් කරගන්න මේකේ වාට පේනවා මගේ විතර ක්ලාස් ඩිවිෂන් එකට නැවිෂන් රට එකට තියෙන උඩට එකක් යන නැවිගේෂන් එක සිලෙක් කරනවා දැම්මට පේනවා මේක පාට හම්බෙලා තියෙන මෙන්න නැවිගේෂන් එකේ බෑග්ග්‍රවුන්ඩ් කලර් කියන එකෙන් කියලා පේනවනේ රයිට් ඒකට ඔන්න ඔෆ් කරගන්න පුළුවන් ඒක තියෙන්නේ මේන් කන්ටෙන්ට් කියන එකේ ඇතුලේ නැවිගේෂන් කියන එක මේකෙන් තමයි මට පාට හම්බෙලා තියෙන්නේ මම වගේ SCSS ෆයිල් එක දැන් මොඩිෆයි කරන්න යන්නේ බලන්න මේකට පස්සේ මගේ පර්සනල් SCSS ෆයිල් එක තියෙන CSS එක ඒ කියන්නේ මට පුළුවන් මේක ඕවර්රයිට් කරන්න මේකෙන් මම මේක දානේකට තමයි ප්‍රමුඛතාවය හම්බෙන්නේ ඒක තමයි හැමතිස්සම අන්තිමට දාගන්න රයිට් style.scss එකට ගිහිල්ලා ඒක මම මෙන්න මෙහෙම දෙයක් කරගන්නවා ඔක්කොටම කලින් මම මෙන්න මෙහෙම දෙයක් කරනවා මගේ මේන් කන්ටෙන්ට් ඩිව් එක මම හයිඩ් කරනවා පටන් ගන්න තරම හයිඩ් කරලා තියෙනවා කොහොමද ඩිස්ප්ලේ ඉන්ලයින් නෙවෙයි ඩිස්ප්ලේ එක නම් දෙනවා එතකොට මොකද වෙන්නේ මගේ මේන් කන්ටෙන්ට් එක ලෝඩ් වෙන්නේ නැහැ ප්‍රීලෝඩ් එකත් එක්ක රයිට් ඊළඟට නැව් කියලා මම නැවිගේෂන් එක සිලෙක්ට් කළා එයි එහෙම කරන්නේ බලන්න නැවිගේෂන් එකට අදාළ ප්‍රොපර්ටිස් වල තමයි නැව් ප්‍රොපර්ටි එක ඇතුළේ තමයි මෙන්න මේක තියෙන බෑග්ග්‍රවුන්ඩ් කලර් එක සෙට් කරලා තියෙනවා මම බෑග්ග්‍රවුන්ඩ් කලර් එක කළු පාටට හරි කළු පාට හුරු පාටකට දී ගන්නවා මේ වගේ පාටකට මේක තද අලු පාටක් කළු පාට නෙමෙයි හැබැයි තද අලු පාටක් අපි බැලුවොත් එහෙම අර ලස්සනට තියෙනවා හැබැයි මේක දැන් ටිකක් කොනට කිට්ටු වෙලානේ ඒක පොඩ්ඩක් මැද්දට කරගන්න මේ දෙපැත්තෙන් පැඩින් දෙකක් දෙන්න පුළුවන් මෙන්න මේ විදිහට ඊට කලින් ටෙක්ස්ට් එක වයිට් හරි ඒ ප්‍රශ්නයක් නෑ රයිට් පැඩින් එකක් දෙනවා VW කියන්නේ මේ සම්පූර්ණ දෙපැත්තට තියෙන විද්‍යුත් එක මේ විද්‍යුත් එකෙන් 110ක් මේ පැත්තට දෙනවා 110ක් මේ පැත්තට දෙනවා කියලා තමයි මේ කියන්නේ බිංදුව 10 කියලා දැම්මොත් එහෙනම් මේ බිංදුව කියන්නේ උඩයි යටයි පැඩින් දෙක 10 කියන්නේ VW 10 කියන්නේ මේ පැත්තට සම්පූර්ණ විද්‍යුත් එකෙන් 110 මේ පැත්තට සම්පූර්ණ විද්‍යුත් එකෙන් 110 රයිට් ඔකේ අපි බලමු කොහොමද ඒක පෙන්වන්නේ කියලා හරි 10 මැද්දට වෙලා තියෙනවා හරි ඔකේ ගයිඩ් එක බැලුවම ඊළඟට අපේ මේන් කන්ටෙන්ට් එක මෙතන පොඩි ඉමේජ් එකක් තියෙනවා ටයිටල් එකක් තියෙනවා ඊළඟට කැප්චර් ලයින් එකක් තියෙනවා කොහොමද ඒක දාගන්නේ ඉස්සලම මම ඉමේජ් එක දාගන්නවා මගේ ලෝගෝ එක තියෙනවනේ ඔව් ලෝගෝ එක තියෙනවා රයිට් කමෙන්ට් එකක් දෙන්න මේක නැත්තම් පේන්නේ තියෙනවා මේ කොපි කරලා පේස්ට් කරලා අපිට ඉක්මනට කරන්න පුළුවන් නිසා කන්ටෙන්ට් කියලා ටැග් එකක් මම ඕපන් කරගන්නවා කන්ටෙන්ට් කියන්නේ කස්ටම් ටැග් එකක් HTML වල මතක තියාගන්න හැමතිස්සම කස්ටම් ටැග් එකක් ඕපන් කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ ඒක ඇතුළේ ඉමේජ් ටැග් එකක් දීලා සෝස් එක දෙනවා මගේ ලෝගෝ එකට ලෝගෝ එක තියෙන ඉමේජස් ෆෝල්ඩර් එකේ ලෝගෝ කියන එක ඇතුළේ ඒ නිසා මම ඉමේජස් logo.png කියන එක ගන්නවා මගේ png ෆයිල් එකක් තියෙනවා රයිට් ඊළඟට h2 එකක් දෙනවා codes network ශ්‍රී ලංකා රයිට් emit abbreviation එකක් දෙනවා ශ්‍රී ලංකන් coding community මොක්කරි ඕන දෙයක් ලෝඩ් වුණාට පස්සේ පේනවා මේක පැත්තකට ගිහින් තියෙන. ඒ වගේ මේ ඉමේජ් එක ලොකු වැඩි. ටෙක්ස්ට් එකක් පොඩ්ඩක් පොඩි වෙනවා නම් හොඳයි වගේනේ. නෑ කමන්නේ. ඒකට නම් ලොකු ප්‍රශ්නයක් නෑ කියමු. මේක පොඩි වෙන්න ඕන. හොඳම දේ අපි ෆොන්ට් එක ලින්ක් කරේ නෑනේ. ෆොන්ට් එක ලින්ක් කරන Google Fonts වලට ගිහිල්ලා මෙන්න මෙහෙම දෙයක් කරන්න ඕන. ඔයාට ඔයා අදාළ ෆොන්ට් එක සිලෙක්ට් කරගත්තට පස්සේ Google Fonts site එකට ගියාට පස්සේ ඔයාලට මෙතන search bar එකේ search කරන්න පුළුවන්. මගේ එහෙම නැත්නම් ඔයාලට මෙතන නිකන් browse කරන්නත් පුළුවන්. මට හොයාගන්න ඕන Ubuntu ෆොන්ට් එක. Ubuntu ෆොන්ට් එක සිලෙක්ට් කරා. මෙතනින් මගේ අදාළ size එක ක්ලික් කරනවා. regular 400 කියන size එක select this style කියන බටන් එක select කරලා පස්සේ download font family කියන බටන් එක මතයි select කරන්න පුළුවන් නෑ. ඒක ඕනේ නෑ. මට මේක link එකක් විදිහට ගන්න ඕනේ. මම මේක select කරාට පස්සේ මෙතනින් ඔයාලට පේනවා. ඔව්. මෙන්න මෙතන පොඩි බටන් එකක් තියෙනවා. ඒ බටන් එක select කරලා පස්සේ මේ විදිහට ඔයාට සම්පූර්ණ
ලින්ක් එක හොයාගන්න පුළුවන් මගේ මෙතන ඉස්සරහම මගේ ෆොන්ට් ෆ්‍රේම් එක ලින්ක් කරගන්නවා රයිට් ක්ලික් කරලා මේක කොපි කරගෙන ලින්ක් එකක් ඉදිරියට ගන්න මගේ පේජ් එකේ හෙඩ් එකේ මගේ ලින්ක් ෆයිල් එක මගේ CSS ෆයිල් එකට උඩින් ලින්ක් කරගන්න රයිට් ඊට පස්සේ මෙතන ෆොන්ට් ෆ්‍රේම් එක උඩ සෙට් කරන්න පුළුවන් මම මේක අරගෙන දාගන්නවා style.cs එකේ බොඩි එකට ඒතකොට බොඩි එකට අදාළ ඔක්කොටම මේ ෆොන්ට් ෆ්‍රේම් එක අදාළ වෙනවා බලමු වැඩ කරලාද කියලා ඕනේ කලින් තිබු ෆොන්ට් එකට වඩා වෙනස් හරි දැන් මේ එකක් මේ ඉමේජ් එක පොඩි කරගන්න ඕන ඊට පස්සේ මේ ඔක්කොම එක මැද්දට ගන්න ඕන කොහොමද මේක කරන්නේ මේක තියෙන්නේ බැලුවම main content division එක ඇතුලේ content කියලා tag එකක් අස්සේ එතකොට මේක ඇතුලේ content tag එකෙන් content කියලා tag එකක් දාගන්නවා right මේකට මම අර කලින් කරපු වැඩේම ආයෙ කරනවා flex display එකක් දෙනවා flex එකක් දීලා flex direction එක column එකකට දෙනවා ඊට පස්සේ මොකද්ද කරන්නේ උඩින් ඉඳන් පහළට 120ක විතර පොඩි පැඩින් එකක් දෙනවා right okay main content එක මම තව පොඩි වැඩක් කරගන්නවා minimum width කියලා එකක් දෙනවා මේක දෙන්නේ ඇයි කියලා මම ඔයාලට පස්සේ කියන්නම් මේක මම visual height එක 180කට දෙනවා මේක දෙන්නේ නැත්නම් footer එක ඇවිල්ලා අපේ content එක නවතින තැනින් set වෙනවා ඒක නිකන් කැතයි එහෙම උනොත් මම ඔයාලට ඒක footer එක ගන්න වෙලාවට පෙන්නන්න මොකක්ද මම කිව්වේ කියලා padding එක මෙහෙම දීලා ඔව් ඊළඟට මගේ items ටික මම center align කරගන්න ඕන හරිනේ දැන් බලමු කොහොමද පේන්නේ කියලා items ටික මැද්දට align වෙලා තියෙනවා ඔක්කොම එක පිට එක පහළට තියෙනවා right okay හරි දැන් මේ image එක පොඩි කරගන්න ඕනේ image එක පොඩි කරන්න මට පුළුවන් මගේ content එක අස්සේ තියෙන image එක නිසා img tag එක කෙලිම call කරලා මේකට pixel 150ක විතර height එකක් දෙමු pixel 150 height එකක් දීලා මට board එක round කරන්න ඕනේ border radius එක round කරන්න නම් ඔයාලට මෙන්න මේ වගේ දෙයක් කරන්න පුළුවන් border radius කියන එකට සාමාන්‍යයෙන් අපේ height එකට වඩා වැඩි අගයක් දෙනවා. ඒතකොට මේක සම්පූර්ණයෙන් රවුමක් වෙනවා. ඊළඟට මම පොඩි බෝඩ් එකක් දාන්නත් ඕන. ඇයි බෝඩ් එකක් දාන්නේ? අපේ ඔරිජිනල් ඩිසයින් එකේ මෙතන බෝඩ් එකක් තියෙනවානේ. රයිට්. කොහොමද කරන්නේ? බෝඩ් එකක් දෙනවා. අපේ අර මේන් කලර් එකටම solid පික්සල් ගන්න හින්නේ 0.5 EM ප්‍රමාණයක බෝඩ් එකක් EM කියන්නේ එලිමන්ට් සයිස් එක ඒක ඉස්සරහට යනකොට අපි කතා කරමු කොහොමද කියලා බෝඩ් එකක් වශයෙන් තියෙනවා ප්‍රශ්නයක් නැහැ ගොඩක් දුරට සමානයිනේ ඔව් අපිට ඕන වෙනවා අපේ ෆූට් එක දැන් කොහොමද ෆූට් එකක් දාගන්නේ ෆූට් එකක් දාන්න ලේසිම වැඩේ ආයෙ අපේ ලයිබ්‍රරි ගිහින් ෆූට් එකක් සර්ච් කරනවා මෙහෙම කරන්න අපිට මේක මුලින් ඉඳන් අතින් ඉඳන් හදන්න පුළුවන් ඒ වුණාට තියෙන දෙයක් ආපහු හදන්න අවශ්‍යතාවයක් නැහැ නේද හරි ඔකේ සම්පූර්ණ ෆෝටෝ එක කෝඩ් එක කොපි කරා මේ ෆෝටෝ එක අපිට හම්බෙන්නේ ඊළඟට නැත්තම් නෑ මම මේක ලියපු කෝඩ් එක අපව ගන්නවා සරලව මේ කෝඩ් එක කොපි කරලා අනිත් පැත්තට ගන්න විතරයි තියෙන්නේ මම මේ පොඩි මොඩිෆිකේෂන්ස් ටිකක් කරපු නිසා අපිට වෙලාව විතර කරගන්න අවශ්‍ය නිසා ඊපෙකින් මම කොපි කරගන්නවා හරි ඔකේ ෆූට් එකේ මම වෙනස් කරලා තියෙන්නේ මෙච්චරයි ෆූට කන්ටෙන්ට් එකේ අදාළ ඒ කියන්නේ කන්ටෙන්ට් එක මම සම්පූර්ණයෙන් වෙනස් කරලා තියෙනවා මේක lower impedance ඒ කියන්නේ placeholder value එකක් දීලා තියෙනවා ඊට පස්සේ මගේ links වල link ටික එහෙමමයි තියෙන්නේ copyright එක මම වෙනස් කරලා තියෙනවා CSS එක ඔයාට මේ වගේ library එකක් පාවිච්චි කරන්න කිසිම license එකක් අවශ්‍ය වෙන්නේ නැහැ මොකද මෙයාලා මේක සම්පූර්ණයෙන් free open source දීලා තියෙන library එකක් නිසා MIT license එක යටතේ තියෙන හින්දා සමහර හිතනවා මේ වගේ මේකක් පාවිච්චි කරන්න ඒතකොට නේද ලීගල් ප්‍රශ්න වේද නැහැ එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ මේක ඔයාලට සම්පූර්ණයෙන් ෆ්‍රී දීලා තියෙනවා jQuery කියන එක තව සම්පූර්ණයෙන් පාවිච්චි කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ හරි කලින් ප්‍රශ්නෙම තියෙනවානේ ෆූට් එක රෝස පාටයි දැන් මොකද කරන්නේ හරි රෝස පාටින් හින්දා මෙහෙම දෙයක් කරමු මේකේ
මේකටම ම මේක ලික් කරන කියන්න අපේ හෙඩ කර නැවිගේෂන් එකට මේක ලික් කරන ොද අපි නැවිගේෂන් එකේදී පොඩි දේවල්ටික වෙනස් කර බැක්ග්‍රෝන් කලක පැඩිගත්තු විතර ඒ වැඩෙන් මෙතැටත් කරන්න කොහොඳ කරන්නේ ඉස්සලම මිනිතන ගිහිල්ලම් මගේ මොකටද සම්බන්ධ වෙන්නේ ෆූටගෙන් ටැක්ගේ ෆූටකින් ටැක්ගෙන් පටන්ගන්න සම්පූර්ණ ෆූට එකට නැවිගේෂන් ක්‍රමා ෆූට කෙල් දෙනවා බලම ඇසල ඔව් හරි ඒ විදිට ෆූට එකත් අපි සම්පූර්ණයෙන් දෙනවා ප්‍රශ්නයක් නෑ මම්පුඩි ප්‍රශ්නයක් කල තියෙනවා මම මේන් කටට එක අස්සේ තමයි පූට එක දාල් තින්න මට මේක නෙවේ කරන්න ඕන මට ඕන මේ ඩොකිමට සම්පූර්ණ කොටස් තුනකින් හදන්න කොහොමද ඉස්සලම තියෙනවා අපේ ප්‍රීලෝඩ එක නැහව් පොඩි ප්‍රශ්නයක් පිලා තියෙන හරිෝගේ මට මේක හම්බෙන්න්න ඕන දෙන්න ඕන මේන් කටට එක අසර තමයි ඇයිඒ අප ප්‍රීලෝඩ එකත් එක ෆෝට එක ලෝඩ් වෙන්න ඕන්න හරිෝගේ කටනට කියාර පස්සේ මිනිම ගිත්තක 80යි සොරි මිනිම් විත්නය මින්ම හයිට් ඇයි මේක වෙනස්සලා තිීදෙන් කවන්න ඇයි මම පෙන්න්නන ඒම මේක මෙහම කිව කියලා දැම්බලන්න මගේ ඔරිජින ඩිසයින් එක මේ ෆූට එකත් එක මෙතන හොඳ ඉඩක් තියෙන ඒරන මේකත් මෙතන ෆූට ගිල මේ ගැවිලා තිය මට මෙන්න මේ අයින් කරගන්න ඕන හිද තමයි මම එක මිනිම් හයිට් එකක් දෙන්න එතකොට ඒක තමයි අවම හයිට් එක මෙන්න මේ කටෙන්ටගේ අවම හයිට් එක 80ක් සම්පූර්ණ උස මිනි විත්නය මිනිම හයිට් එතකොට සාමාන්‍ය විදියට මේ ඩිසයින් එක විදිහට පහළට ගිහලා ලස්සන හැදෙනවා රයිට් ඕකේ කොටස් ප්‍රමාණය ගත්තම් අපිට මෙච්චරයි කරන්න තියෙන අපි සම්පූර්ණ ඩෙන්ටිකල් මේක හදලා තියෙනවා ඔයාලට ඕන මෙතන ලින්ක් දාගන්න පුළුවන් සෝස් කෝඩ් එක ඕන සෝස් කෝඩ් එකත් මම ඔයාලට දාන්න 15 වලට ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ අරගෙන ඕන දෙයකට පාවිච්චි කරන්න පුළුවන් රයිට් ඕකේ අපි දැන් බලමු මේක හදලා ඉවරයි ඊළඟට හොස්ට් කරන්නේ කොහොමද කියලා හොස්ට් කරන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි. ඔයා ඉස්සෙල්ලාම යනවා GitHub එකට. නෑ. ඔයා GitHub desktop එකට යනවා. GitHub එකට ගිහිල්ලා ඔයා කලින් account එකක් හදලා නැත්නම් මෙතන වගේ යුසනේම ඊමේල් එක පාස්වර්ඩ් එකක් ගහලා account එකක් හදාගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් ඔයාලට account එකක් තියෙනවා නම් account එකට sign in වෙන්න සාමාන්‍ය විදියට. මගේ account එකේ තියෙන personal account එකට sign in වෙනවා මේකට. එතකොට code එකක් අහනවානේ. right. ඒක මගේ email එකේ එන්න ඕන. GitHub එකේ මේක හොඳ ටැක්ටික් ඇත්තම කිවත්තය සාමනව අලු දිවයිසයකින් සයිගින් වෙනකොට වාට හැමිසම කෝඩ්ඩයක් කියන කෝඩ්ඩක් කියල කෝඩ්ඩ මකදී රහනවා නැත ඕනගට ඉතින් පාසඩ තියෙන ලොග්ගෙන් බෑ හරි කෝඩ් එක වෙල් තියෙන හරි ආවට පස්සේ මෙන්න මෙතන ඔය repositories වල new කියලා බටන් එකක් තියෙනවා. මේ new බටන් එක select කරගන්න. new බටන් එක select කරාට පස්සේ ඔයාලට repository එකක් අලුතෙන් හදන්න පුළුවන්. මෙතෙන්ට අපි නමක් දෙමු day 1 කියලා. පළවෙනි දවසේ ඉඳන්. මේක public library එකක් විදිහට හදන්න මේ දේවල් එකක්වත් ටික් කරන්න අවශ්‍ය නැහැ. create repository බටන් එක select කරන්න. GitHub desktop එක මේ වෙනකොට install කරලා තියෙන්න ඕනේ. ඊළඟට ඔයාලට මෙතන පේන setup in desktop කියලා බටන් එකක්. GitHub desktop එක setup කරලා නම් තියෙන්නේ. setup කරලා ඔයා ඒකට sign in වෙලා නම් තියෙන්නේ මේ බටන් එක select කරපු ගමන් ඔයාගෙන් සාමාන්‍ය විදිහට ඒ software එක open වෙන්න ඕනේ. ඔයාගෙන් අහන මේ site එක GitHub desktop එක open කරනවා කියලා. ප්‍රශ්නයක් නැහැ open කරන්න.
හරි GitHub ඩෙස්ක්ටොප් එක ඕපන් වෙලා තියෙනවා. එතකොට ඊළඟට ඔයාගේ රිපොසිටරි එක ලෝඩ් කරගන්න ඕන මේක. මම නැත්තම් ඒරාගෙනට ලෝඩ් වෙන්න ඕන හරියට. හරි ආයෙ පර බටන් එක ලෝඩ් වෙනවා. ඔයාලට පෙන්වන URL එක මේක. හරි අපි දැන් මේකට පාත් එකක් දෙන්න ඕන. දැන් මම මේකට දෙන පාත් එකකින් තමයි පාත් එක තමයි මෙයා පාවිච්චි කරන්නේ මෙයාගේ මේන් ඩිරෙක්ටරි එක විදියට. මම මගේ local disk E එකේ day 1 කියලා පාත් එක දෙනවා. ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ clone button එක select කරනවා. clone button එක select කරලා පස්සේ මෙතෙන්ට ඔයාගේ repository එක clone වෙනවා. right ඔක්කොම ටික හරියට ගියා නම් ඔයාලට මෙන්න මේ වගේ no local changes කියලා මේකක් වෙන්නන්න ඕනේ. අපි දැන් මෙන්න මෙහෙම දෙයක් ගන්න ඕන. මේ තියෙන අපේ කෝඩ් එක. සම්පූර්ණ ඔක්කොම ෆයිල්ස් ටික කොපි කරලා ඊයේ day 1 එකට අපි ගිහිල්ලා මෙතෙන්ට paste කරගන්න ඕන. ඒ කියන්නේ අපේ මේක clone කරපු folder එකට අපි මේ ඕන අදාළ ෆයිල්ස් ටික ඔක්කොම paste කරගන්න ඕනේ. ඊට පස්සේ මේක GitHub desktop application එකේ ඔයාලට මෙතන 7 changes කියලා පෙන්නනවා. 7 file change files කියලා. මේ මොකක්ද කියන්නේ? ඔයාගේ මේ repository එක ඇතුලේ ෆයිල් 7ක් අලුතෙන් ඇඩ් වෙලා තියෙනවා කියලා. මේ දන ලකුණෙන් කියන්නේ ඇඩ් වුණා කියලා. right. මේක සබ්මිට් කරන්න කලින් ඔයා මෙතන summary එකක් දෙන්න ඕනේ. මේක අත්‍යවශ්‍යයි. අපි දෙමු නිකන් create කියලා. දීලා commit කරන්න ඕන. commit කරාට පස්සේ දැන් changes ටික ඔක්කොම නැති වෙලා යනවා. හැබැයි මෙන්න මෙතන බටන් එකක් තියෙනවා publish branch කියලා. master branch එක select කරලා තියෙන්න ඕන. publish branch කියන බටන් එක select කරාට පස්සේ ඔයාගේ ඔක්කොම changes ටික server එකට යනවා. මේක වගේ network connection එකත් එක්ක ටික වෙලාවක් යන්න පුළුවන්. කොච්චර වෙලා එයිද කියන්න බෑ. right මගේ ඒක සම්පූර්ණයෙන් publish වෙලා ඉවරයි. ඊට පස්සේ අපි මෙන් දැන් ඔයාගේ සයිට් එකට ගිහිල්ලා GitHub repository එකට ගිහිල්ලා මේක refresh කරොත් එහෙනම් ඔයාලට පේනවා ඔයාගේ ෆයිල්ස් ටික ඔක්කොම අප්ලෝඩ් වෙලා තියෙන්නේ කියලා. මේකේ වාසියක් තියෙනවා. GitHub එක මෙහෙම පාවිච්චි කරද්දී ඔයාලට පුළුවන් ඔයාගේ මොන හරි පොඩි change එකක් කරා කියන්නකො. උදාහරණයකට අපි copyright එක day 1 කියලා දැම්ම කියමු. කියලා දාලා save කරා. save කරාට පස්සේ ඔයා මේ application එක ඕන් කරොත් එහෙම මේකේ ඔයාලට අනේ මෙතන මුකුත් වෙන්නේ නැහනේ. අපේ ෆයිල් එක change වෙන්නේ නැහැ. ඇයි? directory එක මේක නෙවෙයි. අපි දැන් directory එක මාරු කරගමු. open folder අදාළ අපේ day 1 එකේ කියන අපි clone කරපු folder එක select කරගන්නවා. select කරගත්තාට පස්සේ සාමාන්‍ය විදිහට අපි clone folder එක open වෙනවා. right day 1 එක open වෙලා තියෙන්නේ. දැන් index.html එකට ගියොත් එහෙම මේකෙන් මම අර කිව්වා වගේ කලින් විදිහට මෙතන මම පොඩි වෙනසක් කරනවා. මෙන්න මේ වගේ පොඩි වෙනසක් කරොත් එහෙම GitHub desktop application එකට ගියාම ඔයාට මේ වෙනස මොකක්ද කියලා මේ විදිහට පෙන්නනවා. ඒත් එක්ක මේකේ වාසිය තියෙනවා සම්පූර්ණ ෆයිල් එකම ආපහු අප්ලෝඩ් කරන්න ඕනේ නැහැ. මේ චූටි වෙනස විතරක් එයා personally අප්ලෝඩ් කරගන්නවා. මම මෙතන උදාහරණයකට දැන් ආයේ අනිවාර්ය repository එකක් දෙන්න ඕනේ. summary එකක් දෙන්න ඕනේ. එතකොට මම මේකට දෙනවා update කියලා දෙමු. update කියලා දීලා මම මේක commit කරනවා. commit කරාට පස්සේ push කරන්න කියලා දෙන්නේ publish නෙවෙයි. ඒ publish වෙන්නේ පළවෙනි පාර විතරයි. දැන් අපිට push කරන්න පුළුවන්. push කරාට පස්සේ එයා වැඩේ කරගන්න. හරි. දැන් සම්පූර්ණ පුෂ් කරලා තියෙන්නේ. මම මේක රිෆ්‍රෙෂ් කරොත් page එක. ඔයාලට පේනවා මේ ඔක්කොම created තියෙදි මේක විතරක් update තියෙනවා. අයියේ. මේ තියෙන්නේ අපි දීපු summary එක. summary එක මෙතනින් පේනවා මොකද්ද කරපු වෙනස කියලා. ඒ වගේම අන්තිමට වෙනස කරේ කොච්චර වෙලාවකට පස්සේද කොච්චර කාලයකට කලින්ද කියන එකක් පේනවා. හරි. දැන් අපි මේක host කරන්න ඕන. host කරන්න settings button එකට යන්න. settings එකට ගියාට පස්සේ ඔයා පහළටම එද්දී ඔයාට තියෙනවා GitHub pages කියලා පොඩි section එකක්. මේකේ source කියන එක master කියන එක select කරගන්න. drop down එකේ master කියන අපේ root folder එකේ තියෙන. ඒ කියන්නේ main folder එකේ නේ නිසා root කියන එක තියෙද්දී save කරගන්න. මෙච්චරයි. GitHub pages කියන්නේ සම්පූර්ණ free static site host කරන්න පුළුවන් platform එකක්. දැන් ඔයාගේ site එක සම්පූර්ණ free host කරලා තියෙනවා. ඔයාගේ URL එක තමයි මේ තියෙන්නේ.
මගේ නමත් එක්ක ටික වෙලාවක් මේකට යන්න පුළුවන් අප්ඩේට් වෙන්න. ඒක නිසා වැඩි හිතන්න යන්න එපා. හැබැයි මෙතන වගේ ෆයිල් නෙමේ ගැහුවොත් වාට පේන මේක සම්පූර්ණයෙන් හොඳටම හොස්ට් වෙලා තියෙන කියලා. ඉතින් අපේ ප්‍රීලෝඩ් එක ඊට පස්සේ අපේ සයිට් එක සාමාන්‍ය විදිහට ලෝඩ් වෙන්න ඕන. මතක තියාගන්න මේ ලෝඩ් වෙන්නේ සම්පූර්ණ ඉන්ටර්නෙට් එකෙන්. මේක ඔයාලා දැන් සාර්ථකව ඉන්ටර්නෙට් එකේ හොස්ට් කරලා තියෙන. කිසි ප්‍රශ්නයක් නැහැ. මේක ටික වෙලා කියන්නේ මං අර දාපු ඉමේජ් ෆයිල් එක මගේ ලෝගෝ ෆයිල් එක දැන් එයා ලෝඩ් කරගන්න. මේ ටික ඔක්කොම ලෝඩ් වෙලා ඉවර වුණාට පස්සේ තමයි මේක ඔයාලට වෙබ්සයිට් එක පෙන්වන්නේ. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. ඒක ලෝඩ් වෙනකන් අපිට තව වැඩක් කරන්න පුළුවන්. කස්ටම් ඩොමේන් එකක් දාන්න පුළුවන්. කස්ටම් ඩොමේන් එකක් දාද්දි මෙතෙන්ට ඔයාලගේ ඩොමේන් එක දීලා සේව් කරන්න තමයි තියෙන්නේ. ඊට කලින් DNS එක සෙටප් කරන්න ඕන. ඒක වෙන විදිහ මෙන්න මෙහෙම වෙන්නේ. අද දවස් ඇතුළත අපිට මේක කවර් කරන්න බැරි වෙනවා. මොකද සයිට් එක දැන්නමත් ඕෆ්ලයින් තියෙන්නේ. එහෙනම් ඩොමේන් එක කනෙක්ට් කරන එක කස්ටම් ඩොමේන් එකක් කනෙක්ට් කරන එක මම ඔයාලට පස්සේ දවසේ එහෙනම් ඉක්මනටම ටියුටෝරියල් එකකින් ගෙනත් දෙන්න. හරි ඔකේ. අද පාඩ කරපු ටික තේරෙන්නේ නැති කියලා මං හිතනවා. මේ දවස් නෙට්වර්ක් ස්ලෝ වෙන්න පුළුවන්. කියන්න බෑ. ටිකලාක් යනකොට පැයක් එකමාරක් වගේ යන්න පුළුවන්. එයාට මේ ලින්කෙන් කෙලින්ම වන්නට සයිට් එකට යන්න පුළුවන්. නැත්නම් කස්ටම් ඩොමේන් එකක් කනෙක්ට් කරාම වාට එකකින් යන්න පුළුවන්. HTTPS සර්ටිෆිකේට්ස් සම්පූර්ණයෙන් ෆ්‍රී හම්බ වෙනවා. හරි. මම මේක අප්ඩේට් වුණාට පස්සේ කස්ටම් ඩොමේන් එක සෙටප් කරන ගයිඩ් එකෙන් ඔයාලා ආයේ හම්බ වෙන්න. එහෙනම් අදට ගයිඩ් එක ඉවරයි.